පින්තුන් පන්සිල් සමාදන් වෙන්නට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ စမာදිယာမိ အဒိန္နာဒါနာဝေရမဏီสิกขาပဒံ စမာදිယာမိ ကာမေစုမိច្ឆာචာရာဝေရမဏီสิกขาပဒံ စမာදිယာမိ မုစာဝါဒာဝေရမဏီสิกขาပဒံ စမာදිယာမိ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดัง สมาธิยามิ දැන් අපි කවුරුත් එකට ගාථා කියමින් බුද්ධ පූජා බුද්ධ වන්දනා පවත්වමු. මේ විහාරස්ථානයේ විහාර මන්දිරය තුල තැන්පත් කොට පූජා කරන්නට යෙදුණු ගිලන්පස මල් එවැගේම පහන් ආදී පූජාවන් ලෝතර ශාන්තිනායක මාමෑණී බුදු පියාණන් වහන්සේගේ ජීවමාන අනන්ත බුදු ගුණ සමුදායට පූජා කරමි. පූජා වේවා. එයින් ජනිත වන්නා වූ පුණ්‍ය සම්පත්තෙන් අප හැමතෙම චිත්ත දියුණුව, අභිවෘද්ධිය, ප්‍රඥාව, ප්‍රඥා ඇසින් ලෝකය අවබෝධ කර ගැනීමටම මඟ පෑදේවා. තව තවත් කියන අදහසින් අපි කවුරුත් ගාථා කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ හේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ
උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාති යතහාය ධම්මේ කායෝ තථායාති විනාශ භාවං අධිවාසේතුනෝ භන්තේ පානීයං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු පින්තුනි අද සිකුරාදා දවසේ මෙම භාවනා වැඩසටහන තුලින් අපි අපේක්ෂා කරන්නේ අපගේ සිත්වලට කිසියම් සහනයක් උදා කරගන්නට දිනේ උදෙසා මේ සහභාගී වෙලා සිටි නැත්නම් පිළිබඳව යම් කිසි අදහසක් දැක්වෙන යම් කිසි ගාථා ධර්මයක් අද මාතෘකා කරගන්නට පුළුවන්. ඔයත්තන් පිළිබඳව කියලා අදහස් කරේ මේ ලෝකේ බහුතරයක් දෙනා එතරට යන්නට උත්සාහ නොකරන පිරිස. එතකොට ඔයත්තන් කියලා කියන්නේ එතරට යන්නට උත්සාහ කරන පිරිස. ලෝකයේහි ඒ වගේ පිරිස බොහෝම අල්පයක් ඉන්නේ. ඒ නිසා එක ගාථා ධර්මයක සඳහන් වෙනවා අප්පකා තේ මනුස්සේසු ඒ මිනිස්සු අතර අල්පයක් තමයි ඉන්නේ සුළු පිරිසක්. යේ ජනා පාරගාමිනෝ ජනතාව එතරට යන ජනතාව බොහොම සුළු පිරිසක් ඉන්නේ. අතහායන් ඉතරා පජා නමුත් ඒ සුළු පිරිස හැර බහුතරයක් පිරිස ඉතුරු ඔක්කොම තීර මේවානු ධාවති ගමන් කරන්නේ මේ මෙතෙර තීරයේම තමයි. ඒ කියන්නේ කාම ගවේෂණය කරන කාම ලෝක ඇසුරේම තමයි ඒ ඇත්තන්ගේ ජීවිත ගත කරන්නේ. කාම ලෝක ඇසුරේම කියලා කිව්වහම අපි ගත කරන මනුෂ්‍ය ලෝකය තුල බොහෝ පිරිසක් මෙතෙරම ඉන්නවා. එතරක් ගැන හිතන්නේ නැතුව.
දිව්‍ය ලෝකවල කාමයම ගැන හිතමින් ඉන්නවා. අපායවල කාමයන් නිසා දුක් විඳින පිරිස් තවමත් ඉන්නවා. ඒ වගේ ගත්තහම මනුෂ්‍ය, තිරිසන්, പ്രേත, අසුර මේ හැම ලෝකයකම කාමයට බද්ධ මෙතෙර බහුතරය කියලා කොටසට අයිති වෙන පිරිස වැඩි. එතකොට එතරට ගමන් කරන අය අතරේ සුළු පිරිසක් වශයෙන් ඉන්න පිරිස තුල ඔයත්තන් විශේෂ වෙනවාය කියන අදහසින් තමයි මම ඒ ආරම්භය ගත්තේ. මේ ගාථා ධර්මයට අදාළ කවියක් තියෙනවා. මිනිසුන්ගෙන් සුළු පිරිසක් පරතෙර වෙත යයි පීනා ඉතිරි පිරිස නැවත වරක් මෙතෙර වෙතම එයි ආපසු. නැවත වරක් එන්නේ ආපහු කාම ලෝකයක කාමයක් නිසා වෙච්ච ඇබැද්දයක් හේතුවෙන් එහි ගැවසෙන්නටයි නැවත නැවත යැත්තන් උත්පත්තිය උරුම කරගන්නේ. එම නිසා අපි කල්පනාවෙන් අවබෝධයෙන් මේ වැඩසටහන පවත්වන කාලය තුල අපි උත්සාහ කරමු අපගේ ජීවිතයේහි එතරත් මෙතරත් පිළිබඳව අවබෝධයෙන් අපේ මෙතර ජීවිතය කොච්චර නිස්සාරද කියලා තේරුම් අරගෙන එතර ජීවිතය කොච්චර හොඳයිද කියලා අවබෝධ කරගන්න. මෙතර ජීවිතය කාම ලෝකය නම් එතර ජීවිතය නික්කාම කාමයෙන් තොර වෙච්ච ඒ වගේම කාමයන් නිෂ්ක්‍රමණය කරන අභිනිෂ්ක්‍රමණය කරන කාමයන් ඇසුරු නොකොට සිටින අන්න ඒ පිරිස ඉන්න තැන තමයි එතර බවට පත් වෙන්නේ. මනසින් ඒ ඇත්තන් නිවිච්ච උසස් ඇත්තන් නිහඬ නිවිච්ච පිරිස වචන අපතේ නොයවන සංසුන් වෙච්ච පිරිස එහි තියෙන සැනසීම එය භුක්ති විඳින ඇත්තන්ගෙන්මයි අපිට දැනගන්නට පුළුවන් වෙන්නේ. මේ ගාථා ධර්මයේ අතර ධර්ම ශ්‍රවණයට පැමිණි පිරිසක් ගැන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සදහැවත් වූ පිරිසක් සම්මාදම් කරලා භික්ෂුන් වහන්සේලාට එක එක පිරිකර පූජා කරා. මේ විශේෂ පිරිකර පූජාවෙන් පස්සේ ධර්ම ශ්‍රවණය කරන්නට ඕන වෙච්ච පිරිස රාත්‍රිය පුරා ධර්මයේ දේශනා කරන්න කියලා භික්ෂුන් වහන්සේලා කිහිප නමකට ආරාධනා කළා. රැය පුරාම ධර්මය අහන්නට බැරි වෙච්ච සමහර අය අතරමැදි නැගිටලා ගෙවල් වලට යන්න ගියා. සමහර අය රැය පුරාම ධර්මය අහනවා කියලා නැවතුණත් නිදි කිරමින් හිටියා. එතකොට බණ අහගෙනම සමහර අයට නිින්ද ගියා. මුළු රාත්‍රියම අවධානයෙන් බණ අහපු පිරිස ඊටාම සුළු පිරිසක්. පහවදා උදේ භික්ෂුන් වහන්සේලා එදා රාත්‍රියේහි ඒ මිනිස්සු ධර්මය අහපු විදිය ගැන භාගතුන් වහන්සේට දැනුම් දුන්නා. ඒ අහපු බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මේ ගාථා දේශනා කරන්නට යෙදුණා. මොකද බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් පිරිස පිළිබඳව මිනිස්සු පිළිබඳව භික්ෂුන් වහන්සේලා පිළිබඳව භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව බුදුවරු පිළිබඳව දෙවිවරු පිළිබඳව ප්‍රේතයන් පිළිබඳව මනුෂ්‍ය අමනුෂ්‍ය මේ ලෝක පිළිබඳව උන්වහන්සේට විස්තර සහිතව ඕනෑම මොහොතක පැහැදිලි කිරීමේ හැකියාවක් උන්වහන්සේට තියෙනවා. එම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහෝ මිනිස්සු මෙතර මේ කාමයේහි ගැලෙනවා. එතකොට හිතන්න මේ නිදිමත ඇති වෙනවනේ කොහොමත් රැයක් පුරා බණ අහද්දි මහන්සි වෙලා සම්මාදම් කරලා බණ අහද්දි. ඒ වගේම එහෙම නිදිමතකුත් නැවිත් හිත හොඳින් පවත්වාගෙන ධර්මය අහන්නට පුළුවන් වුණා කියලා කියන්නේ ඒ අය බොහොම විරල ධර්මය අහලා පිරිපුන් ප්‍රතිඵල ලබා ගන්නට ශක්තිය හිතේ මතු කරගෙන තියෙන පිරිස. එහෙම නැත්තම් වෙන්නේ නීවරණයකට තීන මිද්ද කියන නීවරණයට හසු වීම. ඉතින් ඒ සාමාන්‍යයෙන්
පිරිස කොහොම ගත්තත් ඒ වගේ පිරිසක් ඉන්නවා. එතකොට මුල්ම භික්ෂු පිරිස අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මම සියලුම මනුෂ්‍ය හා දිව්‍යමය බන්ධන වලින් මිදුණා. ඔබත් සියලුම මනුෂ්‍ය දිව්‍ය බන්ධන වලින් මිදෙන්නයි කියලා උන්වහන්සේ අවවාද කළේ. ඒ හැම දිනාගේම හිතසුව පිණිස. එතකොට උන්වහන්සේ දේශනා කළ ධර්මය මුල පිරිසිදුයි. ඒ කියන්නේ ආදි කල්යාණං, මැද පිරිසිදුයි, මධ්‍යේ කල්යාණං, ඊළඟට අග පිරිසිදුයි, පරියෝසాన කල්යාණ. එතකොට මුල, මැද, අග පිරිසිදු පැහැදිලි ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයාට දේශනා කළේ. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා ලෝකයාට මුල, මැද, අග පිරිසිදු පැහැදිලි ධර්මය දේශනා කරන්න කියලා. ඒ නිසා තමයි උන්වහන්සේ ධර්මයේ තේරුම් ගත හැකි ජනතාව අරමුණු කරගෙන උරුවේලාවේ සේනානි ගමට යන්නෙමි කියලා උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නට බැහැර වුණා. එතෙන් පටන් උන්වහන්සේ අවුරුදු 45ක් පුරාවටම ඒ නික්ලේශී මනසින් නික්ලේශී බවට පත්වෙන ධර්මය දේශනා කළා. ධර්මයේ දේශනා කරද්දී උන්වහන්සේ ජාතියක්, කුලයක්, ගෝත්‍රයක් කිසිම වෙනසක් කළේ නැහැ. Tamange කියලාවත් හිතුවේ නැහැ. දුප්පත් කියලා හිතුවේ නැහැ. පෝසත් කියලා හිතුවේ නැහැ. කුලයෙන් පහත් කියලා හිතුවෙත් නැහැ. කුලයෙන් ඉහළ කියලාත් හිතුවේ නැහැ. උගත් කියලා හිතුවේ නැහැ. නූගත් කියලා හිතුවේ නැහැ. පින් ඇති, පින් නැති හැමෝටම උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. ශ්‍රමණ හෝ වේවා, බ්‍රාහ්මණ හෝ වේවා, රාජකීය හෝ වේවා, දුගී හෝ වේවා, දුප්පත් හෝ වේවා, සුදනෙක් හෝ වේවා, දුදනෙක් හෝ වේවා, ඒ හැමෝටම උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. ඉතින් ඒ නිසා කිසිම කෙනෙක්ට නිවන් මඟ අහුරලා තිබ්බේ නැහැ. ආවරණය කරලා තිබ්බේ නැහැ. නිවන් මඟ අපි ආවරණය කරගන්නේ අපේම නිවනට ආවරණය කෙරෙන නීවරණ වලින්. ඉතින් දඹදිව මහණුන් මහ ඉහළින් පිළිගත් කුල පාරිශුද්ධිය බුදුරජාන් වහන්සේ මදක්වත් තැකීමකට ගත්තේ නැහැ. කුල භේදය නින්දිත සංස්ථාවක් විදිහට තමයි බුදුරජාන් වහන්සේ හෙලා දැක්කේ. ඉතින් ඕනෑම කුලයක පන්තියක අයෙකු පැවිද්දේ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් කියලා සංඝ සමාජයට ඇතුළත් කළා. ඒ වගේම මින් පෙර කුල හා පන්ති ભેද මගින් ભેද වෙලා තිබිච්ච සමාජයක උන්වහන්සේ එකතු කරලා ඇත්තන් එකම කුලකයකට හරියට ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහී කියන මේ පංච මහා ගංගාව මහ මුහුදට ගැලුවහම මහ මුහුදයි කියලා කියන්නේ. කලින් තිබිච්ච නම් වලින් ඒවා ආමන්ත්‍රණය වෙන්නේ නැහැ. ඒ වගේම මේ ශාසනයට නොයෙකුත් ප්‍රදේශවලින් කුලවලින් පැමිණි නැත්තන් මහා සංඝ විදියට ගණන් ගැනෙන බවයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම උන්වහන්සේ මෙතෙරට මෙතෙර ඉඳගෙන එතෙරට යන්න උත්සාහ කරන කාන්තාවන්ට සෑහෙන ශක්තියක් රුකුලක් ලබා දුන්නා. කාන්තාවන්ට අදාළ ගෞරවය, නිසි තැන, ආරක්ෂාව, විනීත සංවර භික්ෂුන් වහන්සේලා තුලින් රැකවරණයක් ලබා දීලා ඒ ආරක්ෂාව සලසන්නට යෙදුණා. ඉතින් ඒ විදිහට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ ශාසනය උන්වහන්සේ ආරම්භ කරලා ලාභ සත්කාර වලින් තොරව, පන්ති ભેද වලින් තොරව, ලිංග ભેද වලින් තොරව මේ ශාසනය බබලවන්නටයි කියලා උපාසකත්තන්ටත් උපාසිකාත්තන්ටත් භික්ෂූන්ටත් භික්ෂුණීන්ටත් උන්වහන්සේ ඒ වරම ලබා දෙන්නට යෙදුණා. ඉතින් ඒ නිසා අපි මෙතෙර ඉඳගෙන අපේ මේ ධර්මය එතරට යෑම උදෙසාය කියලා මේ වෙලාවේ නිතර සිහිපත් කරන්න. ඒ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මේ විදියට. යේච කෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනා පාරමෙස්සන්ති මච්චු ධේයං සුදුත්තරං. දෙසා ඇති මැනවින් සදහම් අනුව විසුමෙන් මාර බල බිඳිමින් එතෙර විය හැක සසර කතරින්. ඒ අනුව අපි ධර්මය දේශනා කරලා තියෙන්නේ මැනවින් සම්මදක්ඛාතේ මැනවින් දේශනා කරලා තියෙනවා.
ධම්මේ ධම්මානුවත්තිනෝ. ඒ ධර්මයට ධර්මානුධාම්ම ප්‍රතිපදාවට පිවිසීමෙන් තේ ජනා අන්න එහිම අය තමයි පාරමෙස්සන්ති එතර විය හැක්කේ සසරින් මච්චු දෙයයන් සුදුත්තරං. තුර මාරයාගේ වසඟයෙන් ගෙවන්නට බැරි ඉක්මවන්නට බැරි වසඟයෙන් ඉක්මිලා ඒ ඇත්තන් තමයි බැහැර වෙලා නිවෙන්නේ සැනසෙන්නේ. ඉතින් ගමින් ගමට නගරයෙන් නගරයට බුදුරජාණන් වහන්සේ වැඩම කරමින් දේශනා කළේ ජීවිතයක් නැති කරන්න හරිම පහසුයි. ඒ ජීවිත නැති කරන්න එපා. හොරකම් කරන්න හරිම පහසුයි. නමුත් අනුන්ගේ දේවල් ආරක්ෂා කරන්න. මේ ලෝකේ ජීවත් වන අන්‍යයන් සමග බැඳිලා කාමයෙන් පවුල් විනාශ කරන්න පහසුයි. නමුත් පවුල් ආරක්ෂා කරන්න. ඒ වගේම අනිත් අයත් සත්වයන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට කැමති. ඔබත් ඒ නිසා සියලු සත්වයන්ට කරුණා මෙත් සිතින් වාසය කරන්න. ඒ වගේම මත්පැන් ආදී දේවලින් වැළකීලා තමන්ගේ සිහිය දියුණුවට පත් කරගන්නට, වාද විවාද කලකෝලහල වලින් වළකින්නට, ධර්මය ගරුකට ධර්මයට සත්කාර කරමින් මේ සොයාගත්ත නිදානය රැකගන්නවාය කියන අදහසින් ජීවත් වෙන්නටයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එතකොට මච්චු දෙය කියලා කියන්නේ මායාවේ බලය ක්‍රියාත්මක වෙන ශේස්ත්‍රය. එතකොට මායා ක්‍රියාත්මක වීම කියලා මරණයයි කියලා ගත්තොත් මච්චු දෙය කියලා කියන්නේ මායා ක්‍රියාත්මක වෙනවා සංසාරේ පුරාවටම. මරණය නිතර නිතර සිද්ධ වෙනවා. සසරින් එතර වීම මායාවේ රාජධානියෙන් ඉවත් වීමක් වශයෙන් අපිට ධර්මයේ හිතන්නට පුළුවන්. එතකොට නිර්වාණාදිගමයේ උදෙසා පිරිනිවෙන උතුමන් නැවත කිසි කලක මරණය කියන දුක වින්දනය කරන්නේ නැහැ. ඒ නිසා කෙලෙසුන් නිසා පීඩාවක් ඇත්තන්ට සිද්ධ වන්නේ නැහැ. එයයි එහි අදහස වන්නේ. ඉතින් අපි තව එක ගාථා ධර්මයක් තියෙනවා. ඒ ගාථා ධර්මයෙන් අපිට වටිනා කාරණාවක් ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි කන්හං ධම්මං විප්පහාය සුඛං භාවේත පණ්ඩිතෝ ඕකා අනෝකං ආගම්ම විවේකේ අත්ථ දුරමං අඳුරු පව් වැඩ දුරැර සුසුදු පින් දහම් කර ගිහි ගෙදර විත් අතර පැවිදි බිම සිත නොහැර. එතකොට විවේකේ කියලා කියන්නේ මේ පැවිදි භූමියට විවේකයට. ඕක අනෝකං ආගම්ම කියලා කියන්නේ ගිහි ගෙයින් මේ අනෝක කියලා කියන්නේ පැවිදි ජීවිතයට පැමිණිලා ආගම්ම. එතකොට කන්හං ධම්මං විප්පහාය කළු දහම් අඳුරු දහම් අන්ධකාරය තමන් තුළ තමන් අඳුරුයි කියලා අඳුරට යන්නේ කියලා හිතෙන ධර්මයන් විප්පහාය දුරින්ම දුරු කරලා සුක්ඛං භාවේත හොඳ සුදුසු පින් දහම් පින තමන්ගේ පිරිසුදු භාවය ඇති වෙන හෘද සාක්ෂිය තමන්ගේ ආධ්‍යාත්මය තමන්ගේ ස්වභාවය පිරිසිදු කරන දහම් ප්‍රඥාවන්ත කෙනා වඩනවා. පණ්ඩිතෝ කියලා කියන්නේ සුක්ඛං භාවේත. පණ්ඩිත කෙනා වඩන්නේ අර කල්යාණ ධර්මයන්. ඉතින් ඒ කල්යාණ ධර්මයන් වඩපු භික්ෂුන් වහන්සේලා 500ක් අරබයා තමයි ඒ ගාථාව දේශනා කළේ. ඉතින් කෝසල රාජධානියේ වස්වසමින් සිටි මේ භික්ෂු පිරිස වස්වසල ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේ වැඳලා නමස්කාර කරන්නට පැමිණියා. එසේ පැමිණි භික්ෂුන් වහන්සේලා වැසි සමය ගත කළ ආකාරය පිළිබඳව විස්තර අහලා බුදුරජාණන් වහන්සේ ඒ පඬිත භික්ෂුන් වහන්සේලා නිතරම කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් තීන මිද්දයෙන් විචිකිච්ඡාවෙන් සීලබ්බත පරාමාසයෙන් මිදිච්ච පිරිසක් බවට පත් වුණාය කියලා උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. එතකොට සාමාන්‍යයෙන් අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචවිධ කාම වස්තුන් මේවට අපිට ඇල්මක් තියෙනවා. අප සසරට ඇදලා බැඳලා තබන බන්ධනයක් මේවා. සාමාන්‍යයෙන් පෘථග්ජන පුජ්‍යලයන් මේවට ඇලුම් කරනවා. ඒකට හේතුව ඉන්ද්‍රියයන් සංවර නැහැ, අසංවරයි. එතකොට ධානාංග වඩද්දී මේවා බාධා විදියට පවතිනවා. එතකොට සෝවාන් වෙලා සකදාගාමි වෙන විට
මේවා දුර්වල වෙලා කාමයන්ගෙන් අනාගාමී තත්වයටපත් වෙද්දී කාමයන්ට නැවත නොහැරී පැමිණෙන්නේ නැති කෙනෙක් බවට නැවත හැරිලා පැමිණෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. සූක්ෂම ආකාරයෙන් හෝ මේවා දුරු කළ තැන අරිහත් පිරිසිදු භාවයට පත් වෙනවා. එතකොට අපි කාමය තුනී කිරීම උදෙසා භාවනා කරනවා මිසක් කාමයන් උදෙසා භාවනා කිරීමක් කරන්නේ නැහැ. ඉන්ද්‍රිය දමනය කිරීමට භාවනා කරනවා මිසක් ඉන්ද්‍රිය සංතරපණය කිරීමට භාවනා කරන්නේ නැහැ. ඒ වගේම බ්‍රහ්මචර්යාව විසීම අරමුණු කරගෙන භාවනා කරනවා මිසක් බ්‍රහ්මචර්යාවෙන් මිදීමට භාවනා කරන්නේ නැහැ. ඉතින් Tamanට අදාළ දේවල් පිළිබඳව දහම් කතිකාවතක යෙදෙමින් තමන්ගේ කාමච්ඡන්දය පමණක් නෙමෙයි ව්‍යාපාදය, කියන්නේ තරහව, තීන මිද්දය, නිදිමත ස්වභාවය, ඒ වගේම බොරු තමන් ආරක්ෂා කරන්නට යන ප්‍රතිපත්ති වලින් මිදිලා සැකයක් දුරු කරගෙන අපි නොසන්සුන් භාවයක් දුරු කරගෙන අපි අපගේ පැවැත්ම භාවනාවටම යොමු කරගන්නවා. මෙත් සිතින් මෙත්තා භාවනාවෙන් අර්ථ සම්පන්න සංවාදයෙන් කල්යාණ මිත්‍ර සේවනයෙන් පමණ දැන ආහාර ගැනීමෙන් කායික ඉරියව් නිවැරදිව පවත්වා ගැනීමෙන් භාවනාවන් වල පිරිපුන් අවබෝධයක් හොඳ නිපුණ භාවයක් ඇති කර ගැනීමෙන් නොයෙකුත් අර්ථ සම්පන්න කසින ආදී භාවනාවන් වැඩිවීමෙන් තමන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් තමන් ඒ වීරිය ඇති කර ගන්නවා. තත්‍රාභිරති නිච්චේය හිත්වා කාමේ අකිංචනෝ පරියෝදපෙයි අත්තානං චිත්තක්ලේශේහි පණ්ඩිතෝ නිදහස් වී දුරු වී හැම කාමෙන් විසුවොත් යහපති විවේක සුවයෙන් තමාම මනවින් දමනය වීමෙන් නැනති මුදයි සිත හැම කෙලෙසුන්ය. එතකොට අභිරතියෙන් මිදිලා දානෙහි තැහන්ගත වීමෙහි ඇල්ම ඇති කරගෙන අකිංචනෝ හිත්වා කාමේහි කිසිසේත්ම නොඇලී එහි බැහැර කිරීමෙන් හිත්වා කියන්නේ අතහැරීමෙන්. එතකොට තමන් විවේක සුවයෙන් නිදිමින් පරියෝදපේ යත්තානන් තමාව දමනය කරගන්නවා. කොයි වගේ දේවල් වලින්ද චිත්තක්ලේශේහි චිත්තක්ලේශ වලින් තමාව දමනය කරගන්නවා. ඉතින් මෙතන අපිට ධර්මය පිළිබඳව අකිංචන වෙනවා කියලා කියන්නේ උපභෝග පරිභෝග සියලු වස්තු අතහැරලා තෘෂ්ණා විරහිත භාවයට පත්වන ජීවිතයක්, පත්වෙච්ච ජීවිතයක් ගත කරන්නට පෙළඹෙන එක. ඒකට වීරිය වඩන්න ඕනේ, සමාධිය වඩන්න ඕනේ, කාය පිරිසිදු භාවය ඇති කරගන්න ඕනේ, ප්‍රීතිය වැඩෙන්නට ඕනේ. සිත කොච්චර මහන්සි වෙලා තිබුණත්, ගත කොච්චර මහන්සි වෙලා තිබුණත් තමන් යෝගයට, භාවනාවට, දැහැන්වලට, උපේක්ෂා වැඩීමට, සති ධම්ම විචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා දැනෙන පරිදි වැඩීමට, සති කියන්නේ සිහිය, ධම්ම විචය කියන්නේ ධර්මතාවන් විමර්ශනය, වීරිය කියන්නේ වීරය, පීති කියන්නේ තමන්ට දැනෙන ප්‍රීතිය, පස්සද්ධි කියන්නේ ප්‍රසාදය, සමාධි කියන්නේ දැහැන් වැඩීම, උපේක්ඛා කියන්නේ ඒ තුලින් ලබන උපේක්ෂාව. එම නිසා අපි දැන් භාවනාවෙහි නිරත වෙමු. ඔබ භාවනාවට සූදානම් වෙන්න මේ මොහොතේ පටන් පැය භාගයක් පුරාවටම අපි භාවනාවෙහි නිරත වෙමු. හොඳට ඉරියව්ව සකස් කරගෙන තමන්ට පහසු ආකාරයෙන් ශරීරය පවත්වා ගන්න. ඇහැ ඇරිලා තියෙනවා නම් S2 බාහිර පෙනෙන දේවල් වලින් වැළකීලා S2 පියාගන්න.
අතීත ප්‍රවෘත්තියෙන් අනාගත ප්‍රවෘත්තියෙන් මිදී සිත මවන සංකල්ප වලින් මුදවාගෙන සිත පවත්වා ගන්න. හොඳ හුස්මක් අරගෙන හුස්ම පහතට හෙලන්න. දැන් ඔබ ධර්මයෙන් විමර්ශනය කරන්න ඔබට අත්විඳින්නට ලැබෙන ඕනෑම අත්දැකීමක මෙන්න මේ අවබෝධය හේතුඵල දහමින් දැකීම කියන අවබෝධය සිහියෙන් ඒ වගේම සිහිය කියන බොජ්ජංගය වැඩිවීමෙන් ධම්මවිචය කියන බොජ්ජංගය වැඩිවීමෙන් වීරය ප්‍රීතිය පස්සද්ධිය සමාධිය උපේක්ඛා වැඩිවීමෙන් ඔබ තමන්ට ශක්තිය ආකර්ෂණය කරගන්න මේ විශ්ව තලය තුලින් ඔබ සාමාන්‍යයෙන් ඔබට හැඟීම් බර වෙන දෙයක් ඔබගේ ඇස් දෙකෙන් දැකලා කියවලා ඔබ හැඟීම් බර වෙනවා. මියගිය කුඩා දරුවෙක්, ඒ වගේම සත්වයෙක්ගේ අඳෝනාවක්, ඒ වගේ දෙයක් ඔබට ඇහුනේ කොහොමද කියලා ඔබ ධර්මානුකූලව බලනවා. ඔබට එහි ධර්මයේ රැකවරණයක් තියෙනවද එහෙම නැත්නම් අඬනවද ඔබ කියලා දැන් තීරණය කරගත්ත හැකි. එතකොට ඔබට ඇහෙන විදිය තමයි, පෙනෙන විදිය තමයි චක්කුංච පටිච්ච රූපේච අසත් රූපයක් නිසා සෝතංච පටිච්ච සද්දේච කනත් ශබ්දයක් නිසා uppajjati චක්කු විඥානං සෝත විඥානං. එතකොට චක්කු විඥානය සෝත විඥානය කියන දෙක ඇති වෙනවා. එක වෙලේද නැහැ. එකක් ඇති වෙලා ඊළඟ මොහොතේ වෙන එකක් ඇති වෙනවා. ඒ විදිහට බැලුවහම ඒ ඇසත් රූපයත් කනත් ශබ්දයක් ආදී වශයෙන් ඒකට තව එකතු වෙන දෙයක් තියෙනවා චක්කු විඥානය සහ සෝත විඥානය. මේ දෙක උනත් සම්බන්ධ වෙනකොට හේතුන් අපිට අනුව ඵලයක් නිර්මාණය වෙනවා. ඒ තමයි තින්නම් සංගති පස්සෝ. මේ තුනේ එක්ව යෑමෙන් ස්පර්ශයක් සිද්ධ වෙනවා. අන්න අපිට හේතුඵල අනුව ධම්මවිචය අනුව විචාරය කරලා වටහා ගන්නට පුළුවන් වෙච්ච ධර්මයක් අල්ල ගන්නට පුළුවන් වුණා. පස්සපච්චයා ස්පර්ශය සිද්ධ වුණාට පස්සේ ඒ තුනේ එකතුවෙන් පස්සපච්චයා වේදනා ස්පර්ශය නිසා වින්දනයක් ඇති වෙනවා, විඳීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි වේදනා පච්චයා තණ්හා විඳීම හේතුවෙන් තෘෂ්ණාවක් හටගන්නවා. වේදනා පච්චයා තණ්හා විඳීම නිසා තෘෂ්ණාවක් හටගන්නවා. දැන් අපි ඉන්නේ කොහෙද? කාම ලෝකය තුලයි, තෘෂ්ණා ලෝකය තුලයි. එහෙමනම් හේතුන් අනුව ඵල සිද්ධ වෙමින් ඵල හේතු නිසා පවතිමින් අන්න තෘෂ්ණාවෙහි සමුදය අපිට වැටහෙන්නට ගත්තා. එතකොට තෘෂ්ණාවෙහි නිරෝධයත් අපිට ප්‍රඥාවෙන් පැහැදිලි වෙනවා. හේතුන් ටික නැති වුණා නම් ඒ කියන්නේ චක්කුව, ශ්‍රෝතය මේවා බැහැර කළා නම් අවසානයේදී අපිට රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ආදී මේවායි නැති කරන ලෝකය කවමදාකවත් ලොකුම ගැටලුවක් බවට පත්වන්නේ නැහැ. එහෙම හිතාගෙන හොඳට හුස්ම ගන්න, හුස්ම හෙලන්න. තමන්ගේ හිත නික්කාමිනෝ කාමයෙන් වැළකෙනවාය කියන අවබෝධය තුළින්.
දැන් ඔබ මේ කය හිස මුදුනේ සිට පාදාන්තය දක්වා ඊටාම සැහැල්ලුවෙන් පවත්වා ගන්න. සතෝ අස්ස සති සිහියෙන්ම ආස්වාස කරයි. සතෝව පස්ස සති සිහියෙන්ම ප්‍රාශ්වාස කරයි. දීඝං වා අස්ස සන්තෝ දීර්ඝාශ්වාස කරන්නේ දීඝං අස්ස සාමීති පජානාති දීර්ඝාශ්වාස කරන්නෙමි හොඳින් දැනගනී. කෙටියෙන් හුස්ම ගන්නේ රස්සං වාස්ස සන්තෝ කෙටියෙන් හුස්ම ගනිමි අවබෝධයෙන් හුස්ම ගනී. රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති.
හේතුඵල අනුව ධර්මයෙන් මේ දීඝං වා රස්සං වා කියන එක බලමු. කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං. කයත් මේ දැනෙන හුස්ම ස්පර්ශයත් නිසා තමයි කාය විඥානය හටගන්නේ. තින්නම් සංගති පස්සෝ මේ තුනෙන් ස්පර්ශයක් ඇති වෙනවා. පස්ස පච්චා වේදනා ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් සැප විඳීමක් දුක් විඳීමක් ඒ වගේම මේ දෙකටම අයිති නොවන විඳීමක් අපිට අත්විඳින්න ලැබෙනවා. හේතුඵලයි අනුව හුස්ම තුළ අපිට සැපයකුත් දුකකුත් ඇති වෙනවා නම් ඇති වෙන්නේ බොහොම කලාතුරකින්. නමුත් හුස්ම ස්පර්ශයෙන් අපිට සිද්ධ වෙන්නේ අර සැප දුක කියලා දෙකටම අයිති නැති විඳීමක්. එතකොට අපේ ප්‍රඥාවෙන් ප්‍රශ්නයක් අපි අහනවා එහි ගැටලුවක් තියනවද කියලා. එතකොට බුදුදහමෙන් අපිට බුදුහාමුදුරුවෝ චචක්ක වගේ සූත්‍රවල උත්තරයක් ලබා දෙනවා. ඒ තමයි එහි අපිට පිළිසරණක් නැහැ. හේතුව උපේක්ෂාව කියන එක. ඒ කියන්නේ සැපේකුත් නැති දුකකුත් නැති උපේක්ෂාව කියන එකට අපි බැසගත්තොතින් එසේ බැසගන්නේ අවිද්‍යාවෙන් මම කෙනෙක් බැසගන්නවාය කියන මිත්‍යාවට අපි හසු වෙන නිසා. එබැවින් ඔබ දහම් ප්‍රඥාවෙන් එතරට යමින් බලනවා ඒ උපේක්ෂාව තුලත් කෙනෙක් පුජ්‍යලයක් රැකවරණයක් සොයාගන්න තැනක් නැත කියලා. එය හේතුඵල අනුව සකස් වෙච්ච අත්දැකීමක් පමණි කියලා ඔබ වටහා ගන්න. ඒ අවබෝධයෙන් ඔබ තව දුරටත් ආශ්වාස ප්‍රාශ්වාස තීව්‍රව සිහිය දියුණු කරමින් පවත්වා ගන්න. මුළු හුස්ම ජීවිතයම හුස්ම කායම සංවේදීව හේතුඵල බැහැර කරමින් සිහිය කියන බොජ්ජංගය අවබෝධයේ අංගය ඔබ වැඩි දියුණු කරන්නට පටන් ගන්නවා. කය පුරා විහිද යන හුස්ම ජාල අත්දැකීම ඔබගේ වර්තමානය බවට පත් වෙනවා. කුමක් පිළිබඳව ඔබ භාවනා කරනවද? ඔබ භාවනා කරන්නේ මුළු කය පුරාම විහිද යන හුස්ම පිළිබඳව සිහිය ටිකෙන් ටික තීව්‍ර කරමින්.
දැන් ඔබ උදාහරණයක් වශයෙන් ධම්මවිචය බොජ්ජංගයට පිවිසෙනවා නිදිමත වගේ මේ නිවනට බාධකයක් ඔබට විඳින්නට ලැබිලා තියෙනවා නම් හෝ තියෙනවා කියලා අදහස් කරගෙන ධම්මවිචය අනුව ඔබ ධම්මානුපස්සනාව යොදනවා එම අත්දැකීමට එතෙරට යන්නට. ඒ තමයි ඒ නිදිමත නිදා නොගෙන හිටීම වැනි හේතුන් නිසා හටගත්ත ප්‍රතිඵලයක්. වැඩිපුර ආහාර ගැනීම නිසා, අඩුවෙන් ආහාර ගැනීම නිසා, අසනීපතා නිසා, නින්ද අවශ්‍ය නිසා ඇතිවෙච්ච හේතුඵල ක්‍රියාවක්. ඒ අනුව ඔබ නැවත නැවත වටහා ගන්නවා ඔබට නිදිමත නැති කරන්නට පුළුවන්ය කියලා. ඒ උදෙසා තමයි ඔබ සිතෙහි සතිමත් බව වැඩි කරලා තීව්‍රව අවධානය පවත්වා ගන්නේ. නිදිමතට හසු නොවන්නට. කාම රූප, කාම ශබ්ද, කාම ගන්ධ, කාම රස, කාම ස්පර්ශ අන්න ඒ හැම දෙයකම තියෙන්නේ හේතුඵල ඇතිවෙන නැතිවෙන නැවත ආයතින් අනුත්පාදෝ හෝති නැවත නොයිපදීමක් වෙයිද එය අපි සොයා යනවා. එහෙමනම් තීන මිද්දය නැවත අපිට ක්ලේශයක් ක්ලේශාවරණයක් විදියට හටගන්නේ නැති බවයි එතරට ගියහම වැටහෙන්නේ. හුස්ම රැල්ල සංසිඳවල බලන්නට ඔබට අවශ්‍යතාවයක් ඔබ ඇති කරගන්නවා. නිදිමතට ප්‍රතිඵලයක් ප්‍රතික්‍රියාවක් විදියට පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති ප්‍රීතියක් මතු කරගෙන එහි ගැලමින් සංවේදී වෙමින් ආශ්වාස කරමි කියලා ඔබ
පුහුණු වෙනවා. සිනහමුසු මුහුණින් මේ කාම ලෝකයෙන් බැහැර වෙන ඇත්තෙක් මේ කියන අවබෝධයෙන් ඔබගේ භාවනාව පවත්වා ගන්න. කාමේන්ද්‍රිය කාම අරමුණු ඔබට එතකොට බාධාවක් නෙමෙයි, ප්‍රීතිය සුවය සැපය ඔබ අත්විඳින්නෙක් නිසා. ඒ කුඩා වූ කාමයන්ට වඩා මේ මහත් වූ සැපය ඔබ, ඒ කියන්නේ ප්‍රීතිය සැපය කියන එක ඔබ අත්විඳින්න කැමැත්ත ඡන්දය ඇති කරගන්නවා. එබැවින් ඔබ භාවනා කරනවා කියලා බොජ්ජංග ධර්ම තමයි වඩන්නේ, සතිය ධම්මවිචය ආදී වශයෙන්. දැනුත් ආනාපාන සතියයි ඔබ නැවත නැවත පැමිණෙමින් ස්ථාපිත කරගන්නේ. හුස්ම ගැනීමේ හෙලීමේ පහසුව තියෙන කාලය තුල ඔබගේ ජීවිතය දුර්වල වෙන්නට පෙර මේ හුස්මට ඔබ ණයක් නොවි භාවනාවෙහි නිරත වෙන්නේ ඒකයි. ප්‍රීතිය සැපය මතු කර ගනිමින් කයෙන් කයට අදාළ ඉන්ද්‍රිය වලින් විවේකය ඔබ උපදවාගෙන අර නින්ද කියන එක බැහැර යවන හැටි අවබෝධය වැඩි කරගන්න. කාය ප්‍රසාදය, චිත්ත ප්‍රසාදය වැඩි වෙන්න ඔබගේ විවේක මනස තව තවත් විවේක නිස්සිතව විවේකය ඇසුරු කරමින් විරාග නිස්සිතව විරාගය ඇසුරු කරමින් පවතින්නට උනන්දුවක් පවත්වා ගන්න. වොස්සග්ග පරිණාමින් අතහැර ඉදිරියට පරිණාමණය වෙමින් ඔබගේ භාවනා පැවැත්ම වෙනස්ම අත්දැකීමක් බවට ඔබ පත් කරගන්න.
ඒ සැදැහැවතුන් වහන්සේලා ප්‍රඥාවන්තයන් බවට පත්වුණු මේ මගම ඔබ වෙහෙසෙන්නේ ඒ අවබෝධය පිණිසමයි කියලා ඔබ වටහා ගන්න. සති ධම්ම විචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා මේවා ඒ උතුමන් වහන්සේලා භාවිතා වැඩුවා බහුලී කතා බහුල භාවයට පත් කරගත්තා. එයින් අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය ගැඹුරු අවබෝධය සම්බෝධිය ඒ වගේම නිවන සාක්ෂාත් කරගත්තා. එම උතුම් අංග ඔබ තුල වැඩීමෙන් ඔබට එතෙර වන්නට ශක්තිය පාදා ගන්නට මේ උතුම් ධර්මයේ පිළිසරණ
ප්‍රඥා ඇසේ දැක්ම නිරතුරුවම පහළ වේවා ලැබේවා කියන කල්යාණ මිත්‍ර ධර්ම සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් අද භාවනාවෙන් අපි මිදෙමු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං එත්තාවතාච අම්නේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා කාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ආශිර්වාද ලබා ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. එහෙමනම් තෙරුවන් සරණයි හැම දිනාටම.